ඉතින් කොහොමද නංගි මල්ලි හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් කලින් කතා කරා වගේ ඔයමයි අද කරන්න යන්නේ 2020. ඒ කියන්නේ මේ 2021 මාර්තු වල තිබිච්ච O level විභාගේ කොමර්ස් පේපරේ මූල්‍ය ප්‍රකාශන ගාන. ඒ කියන්නේ ලාභ හෝ අලාභ ප්‍රකාශනය මුළු තත්ත්ව ප්‍රකාශයයි 7 වෙනි ගාන කරන්න යන්නේ අපි දැන් මේ ලියලා තියෙනවා 2020 O level දෙවෙනි කොටසේ 7 වෙනි ප්‍රශ්නේ තමයි අපි කරන්න යන්නේ. එහෙනම් වැඩි වෙලා ගන්න නැතුව ප්‍රශ්න කරමු නංගි මල්ලි. දැන් ඔයාලට ඩිස්ප්ලේ එකේ ඒ කියන්නේ ඔයාගේ වීඩියෝ එකේ පේනවා ඇති ප්‍රශ්නය. ප්‍රශ්න පොඩ්ඩක් කියවමු. සිත්මිනගේ වෙළඳ ව්‍යාපාරේ 2020 12:31 දිනට ශේෂ පරීක්ෂණ අපිට දීලා තියෙනවා. ඊට පස්සේ අතට එක තොරතුරු තියෙනවා මොකෝත් කියවන්න එපා. මම ඔයාලට කියලා දීලා තියෙනවා මේවා කරන විදිය ප්‍රශ්නය. ඕවා කියවන්නේ නැහැ. අවශ්‍ය වන්නේ මොකක්ද කියලා මුලින් කියවලා ඉන්න. අවශ්‍ය වන්නේ ලාභ හෝ අලාභ ප්‍රකාශනයයි මුළු තත්ත්ව ප්‍රකාශයයි හැමදාම වගේ ওই දෙක තමයි අහන්නේ. එහෙනම් පළවෙනිම දේ විනාඩි 2ක් 3ක් ඇතුළත මේ දෙකම රූල් කරලා දාගන්න එකයි. මම රූල් කරගන්නම්. ඔයාලත් මේ වීඩියෝ එක බලුවාට පස්සේ ඔයාට අනිවාර්යයෙන්ම try එකක් දෙන්න. මේ පේපර් එක ඒ කියන්නේ 2020 සෙට් එකම 2020 සබ්ජෙක්ට් 9ම වගේ කොමර්ස් කුරා ඇප් එකේ අපි දැන් දාලා තියෙනවා. මොකද මේ පේපර් එක දැම්මම කාටවත් හොයාගන්න බැරි නිසා මම මේ ටික හොයලා කොමර්ස් කුරා ඇප් එකේ දාලා තියෙනවා. ඉතින් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න තාම ඔයා ගාව නැත්නම්. හොඳයි නම් කිව්වල ඉතින් මම මේ විදිහට ඉක්මනට මේක රවුල් කරගත්තා. අපේ ලාභ හෝ අලාභ ප්‍රකාශනයයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයයි. මම පොඩ්ඩක් පෙන්නන්නම් කොහොමද මම රූල් කරේ කියලා. මුලින්ම ව්‍යාපාරයේ නම ලියලා මාතෘකාව ලියාගත්තා. සිත්මිනගේ ව්‍යාපාරයේ 2012 අවසන් වසර සඳහා අපි මේක අවුරුද්දකට හදන්නේ නිසා අවසන් වසර සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශනය මම 10 වලින් කරන්නේ. ඊට පස්සේ විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරනවා. මෙන්න මෙතන ටික ලියා ගන්න ටික ඔයාලා දන්නවා. ආරම්භක තොගේ ධන ගැනුම් ධන ගෙනීමේ කුලී තව මොන හරි තිබ්බොතින් අපි එකතු කරලා ඒකෙන් අපි අවසන් තොගේ අඩු කරනවා. ඊට පස්සේ දල ලාභය එනවා. ඊට පස්සේ වෙනත් ආදායම් එකතු කරනවා. ඊට පස්සේ වියදම් වර්ග 4 අපි අඩු කරනවා. බෙදා හැරීමේ වියදම්, පරිපාලන වියදම්, වෙනත් වියදම්, මූල්‍ය වියදම්. වෙනත් වියදම් මූල්‍ය වියදම් ඊට පස්සේ අපිට ලැබෙනවා වසරේ ශුද්ධ ලාභය හෝ අලාභය. මම මෙතනින් ලාභය කියලා ලියුවා. බලමු අපි ශුද්ධ ලාභයක්ද අලාභයක්ද දෙන්නේ කියලා. මමත් මේ ගාන තාම හදලා නැහැ. ඉතින් මේ මූල්‍ය ප්‍රකාශන තාම යට හදාගන්න බැරි නම් අපේ කොමර්ස් කුරා ඇප් එකේ සහ channel එකේ තියෙනවා නංගි මල්ලි මේ මූල්‍ය ප්‍රකාශන සේරම ස්ටෙප් එකකින් ස්ටෙප් එකට හදන හැටි මම කියලා දීලා තිනවා. ඉතින් ඒ ටික බලන්න අදම. ඒ වගේම කොමර්ස් කුරා වෙබ්සයිට් එක හැදුවට පස්සේ ඒකටත් පොඩි සපෝට් එකක් දෙන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. දැන් අපි බලමු මූල්‍ය තත්ත්ව ප්‍රකාශය මම කොහොමද ගහලා තියෙන්නේ කියලා. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය අපි හදන්නේ නංගි මල්ලි දිනකට. එක දවසකට හදන්නේ. ඒ නිසා සිත්මිනගේ ව්‍යාපාරයේ 1231 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය 10 වලින් හදන්නේ. මුලින්ම ජංගම නොවන වත්කම්, පිරිවැය, සමුච්චිතශය, ශුද්ධ අගය. ඔහොමයි. ඊට පස්සේ ජංගම වගකීම්, ඒ දෙකේම එකතුව මුළු වත්කම් ජංගම වත්කම් ඊට පස්සේ මුළු වත්කම් මෙතනට එනවා. ඊට පස්සේ හිමිකම් වලට ආරම්භක ප්‍රාග්ධනය දැම්මමම බලමු. ඊට පස්සේ අපි ඒකට ශුද්ධ ලාභය එකතු කරලා ගැනීම තියෙනවා නම් ඒව අඩු කරලා අපි වැඩේ කරන හැටි. ඊට පස්සේ ජංගම වගකීම්, ජංගම නොවන වගකීම්, ඊට පස්සේ ජංගම වගකීම්, ඊට පස්සේ මුළු හිමිකම් හා වගකීම් අපිට මෙතනට වැටෙනවා. ඔය දෙක සමාන වෙන්න ඕනේ. එහෙනම් මාත් එක්ක වැඩ කරපු නංගි මල්ලි කෙනෙක් නම් එහෙනම් දැන් දන්නවා අපි කොතනින්ද වැඩ පටන් ගන්නෙ මූල තත්ත්ව ප්‍රකාශය කොහෙන්ද හදන්නේ කියලා. අපි මුලින්ම පටන් ගන්නෙ ගැළපිලි 3යි. ඒගොල්ලෝ අපිට දීලා තිනවා අමතර තොරතුරු කියලා 3ක්. ඒ තුنين තමයි අපි දින වැඩේ පටන් ගන්න. එහෙනම් කියවමු පළවෙනි එක. 2020 කියන්නේ 2020 12:31 දිනට ඉතිරි තොගය 32000යිලු. ඉතිරි තොගය කියලා කියන්නේ නංගි මල්ලි අවසන් තොගය. ඉතින් මම කියලා දීලා තිනවා මේ හැම අමතර තොරතුරක්ම තැන් දෙකකට එන්න ඕනේ. අමතර තොරතුරු වල තියෙන දේවල් තැන් දෙකකට එන්න ඕනේ. එහෙනම් මේ අවසන් තොගයත් තැන් දෙකකට එන්න ඕනේ. එකක් තමයි මෙතන. අවසන් තොගය අපි අඩු කරන එකක් මෙතනින් වරහන් දාලා තිනවා මම. එහෙනම් 32000 නිසා 32යි වරහන් කරනවා. අපි ඒක මෙතන දාන්නේ. ඊට පස්සේ තව තැනක් තියෙනවා නේද මල්ලි. ඒ තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ. ඒක අපිට ජංගම වත්කමක් වෙනවා. ඒ නිසා මම එතනින් දානවා අවසන් තොගය කියලා. අපි මැද තීරුවෙන් දාන්නේ 32000ක් දාන්න. ඊළඟට බලමු දිනට 2020 12:31 දිනට ණය ගැතියන්ගෙන් රුපියල් 2000ක් බොල් ණය ලෙස කපා හරින ලදී. ණය ගැතියෝ ඉන්නවලු. එයාලගෙන් රුපියල් 2000ක් බොල් ණය ලෙස කපන්නලු. බොල් ණය කියලා කියන්නේ මොකද්ද? කවදාවත් අපිට ආය ලැබෙන්නේ නැහැ ණය. ඒ කියන්නේ ඔයාට කවුරු හරි ණයයි යාළුවෙක් රුපියල් 12000ක් ණයයි. නැත්නම් අපි රුපියල් 20ක් ණයයි ඔයාට. ඒක කවදාවත් ඔයාට ආය ලැබෙන්නේ නැහැ. ඔයා ඒක දන්නවනේ. ඔයාගේ යාළුවේ හොඳම යාළුවා වගේ රුපියල් 50ක් කියලා ගත්තොත් එයා ඒක ආය දෙන්නේ නැහැ. ඒ වගේ තමයි ඒවා බොල් ණය. ඒවට කියන්නේ. ඒ වගේ තමයි මේ ණය ගැතියත්
ණය ගැතියෝ ඉන්නව නම් කිව්වල අපිට සේරම වලට ගාන බැලුවම පේනවා 37000ක් තියෙනවා ණය ගැතියෝ. හරිද? ඒකෙන් තව 2000ක් කපන්න කියලා කියනවා. එහෙනම් බොල් ණය කියන්නේ මොකක්ද කියලා මුලින්ම දන්නවා. බොල් ණය කියලා කියන්නේ නම් කිව්වල බෙදා හැරීමේ වියදමක්. අපි කියලියමු බොල් ණය. බොල් ණය කියලා ලිව්වට පස්සේ ඔයා ඊළඟට කරන්න ඕන දේ නම් කිව්වල මේ ගානේ කොහේ හරි බොල් ණය දැනටමත් කපලාද කියලා බලන්න. බොල් ණය දැනටමත් මේගොල්ලෝ කපලාද කියලා බලන්න. කපලා නම් අපි ඒකට 2000ක් එකතු කරන එක කරන්නේ. ඒගොල්ලෝ කොහෙවත් මේ වෙනකම් බොල් ණය කපලා නැත්නම් අපි මෙතනින් 2000යි කියලා ලියන්නේ. ඔයාලට තේරෙන්නේ නැති බලන්න බොල් ණය කොහේ හරි ගානේ තියෙනවද කියලා. බොල් ණය මේ වෙනකම් කපලා නැහැ. කියන්නේ කිසිම බොල් ණයක් ඉඳලා නැහැ. එහෙනම් අපිට මෙතන බොල් ණය අලුතින් බොල් ණයක් ඉන්නේ. එහෙනම් රුපියල් 2000යි බොල් ණය. හරිද? මේ එක තැනක්. අනිත් තැන තමයි අපි දැන් මේක ණය ගැතියන්ගෙන් අඩු කරන්න ඕනේ. එහෙනම් අපි ණය ගැති නංගිමලේ 37යිනේ. 37යි තමයි හිටියේ. එයාලගෙන් අපි දෙකක් අඩු කරනවා. දෙකක් කැපෙනවා. එහෙනම් අපිට ණය ගැති කියලා එන්නේ කීයද? 35යි. ඔන්න තැන් දෙක ගියා. අන්තිම අමතර තොරතුරු ඊට පස්සේ අපිට ඉතින් නිකන් දාගෙන යන්න. ලැබිය යුතු ආයෝජන ආදායම් රුපියල් 5000යි. නංගිමලි ආයෝජන ආදායම්. ඒක ආදායමක් නෙවෙයි වෙනත් ආදායම් වලට එන්න ඕන. අපි ලියමු ආයෝජන ආදායම්. මම ආදායම් කියලා ලියනවා. ආයෝජන ආදායම්. ආයෝජන ආදායම් නම් කිව්වලි 5000ක් ලැබිය යුතුයිලු. ඒ කියන්නේ අපේ කාල පරිච්ඡේදයට ලැබෙන්න ඕනේ. හරියට ඔයා ගෙයක් කොලියට දීලා තියෙන රුපියල් 15000ක ඒගොල්ලෝ තාම ආට කොලිය දීලා තියෙන රුපියල් 10000ක් විතර. එහෙනම් තව 5000ක් වට ලැබිය යුතුයි. ඒ වගේ දෙයක් තමයි මේකෙත් තියෙන. එහෙනම් ආවා දැන් බලන්න ඔයාගේ ශේෂ පරීක්ෂමට ගිහිල්ලා ආයෝජන ආදායම් කීයක් තියෙනවද කියලා. ආයෝජන කියලා තියෙන රුපියල් 50000ක්. ඒක ඇවිල්ලා ආයෝජන ආදායම නෙමෙයි. ඊට පස්සේ මේකේ ආය වෙන කොහෙවත් දීලා නැහැ අපිට ආයෝජන ආදායමක්. ඒ කියන්නේ අපිට කීයක්වත් ලැබිලා නැහැ. මම උදාහරණයක් විදිහට කියවනේ 15000ක් දෙන්න ඕන වෙලාවේ 10000ක් ලැබිලා කියලා. මේගොල්ලෝන්ගෙන් අපිට කීයක්වත් ලැබිලා නැහැ. ඒ කියන්නේ රුපියල් 5000ක් ලැබෙන්න ඕන තැන කීයක්වත් හම්බෙලා නැහැ. ඒ නිසා අපිට ආයෝජන ආදායම් විතර මෙතන දාන්න පුළුවන් 5000ම දාන්න පුළුවන්. ඔයාලට පැහැදිලිද? මම මේ මුලින්ම බැලුවේ ආයෝජන ආදායම් කියලා ශේෂ පරීක්ෂණයේ තියෙනවද කියලා. ශේෂ පරීක්ෂණයේ දැනටවත් කීයක්වත් ලැබිලත් නැහැ. එහෙනම් මේ ලැබෙන්න තියෙන ගාණ විතරයි නංගි මල්ලි. ආයෝජන ආදායම් 5යි මේ එක තැනක්. අනිත් තැන තමයි ආයෝජන ආදායම් ලැබිය යුතු එකක් කියලා කියන නංගි මල්ලි අපිට ජංගම වත්කම. ලියන්න ඕනේ ලැබිය යුතු ආයෝජන ආදායම් රුපියල් 5000යි. ඕක තමයි නංගි මල්ලි තැන් දෙක. එහෙනම් අමතර තොරතුරු ටික අපි ඉක්මනට ලේසියෙන් කරගන්න පුළුවන් වුණා. දැන් තියෙන අපිට උඩ ඉඳලා පහළට මේ ටික පිළිවෙලට දාගෙන යන්නයි. නම් බලමු පළවෙනි එක ආරම්භක තොගය දීලා තිනවා. 1 දිනට තොගය කියන්නේ ආරම්භක තොගය. ඒක අනිවාර්යෙන් අපි දාන්නේ මෙන්න මේ තීරු දෙකේ තමයි මෙතන වැඩ කරන්නේ 28යි. 28යි. ඊට පස්සේ ගැනුම් දීලා තිනවා 350යි. මොන ගැනුම් ඉස්රායල් යන 350යි. ඊට පස්සේ ගෙනීමේ කුලි 1500යි. 1.5යි. මම දහස් වලින් කරන නිසා. විකුණුම් දීලා තියෙනවා 480ක්. 4,80,000යි විකුණුම්. ඊට පස්සේ ණය ගැතියෝ අපි කළා. ණය හිමියෝ 50000යි. ණය ගැතියෝ අපි කරානේ මෙතන තිබේ. ඒක උනාපය ඇති. එහෙනම් ණය හිමි කියන්නේ ජංගම වගකීම්. ණය හිමියෝ රුපියල් 50000යි. 50යි. ඊළඟට ආයෝජන 50000යි. නංගිමලි ආයෝජනයක් කියලා කියන්නේ ජංගම නොවන වත්කමක්. හැබැයි ඒක අපි ෂෙයා කරන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ වගේ යටින් අපි ලියනවා. ආයෝජන මෙතන අපි දාමු 50යි. ෂය නැහැ. එහෙනම් සුද්ධාගයත් 50යි. ආයෝජන කියන්නේ ජංගම නොවන වත්කමක්. ඒක මෙන්න මෙතන දාන්න මතක තියාගන්න. ඒක ප්‍රශ්නයක් නෑ හැම. ඊට පස්සේ නංගිමල්ලි විදුලි ගාස්තු රුපියල් 25000යි. ඒක වියදමක්. ඒක ඇවිල්ලා පරිපාලන වියදමක්. විදුලිය කියන්නේ විදුලිය රුපියල් 25000යි. 25000යි. අපි මෙන්න මේ තීරුව භාවිතා කරන්න මේ වියදම් ටික වර්ග කරන්න විතරයි නංගිමල්ලි අපි මේ තුන්වෙනි තීරුව භාවිතා කරන්නේ. නැත්තම් මේ දෙකේ තමයි අපි වැඩ කරන්නේ. මේ ටිකට දාන්නේ වියදම් ටික විතරයි. විදුලි ගාස්තු වල ඊපස්සේ මුදල් ශේෂය දීලා තියෙනවා අපිට රුපියල් 40000ක්. ඒක ජංගම වත්කම්. මේක පොඩ්ඩක් පහලින් ලියන්න මුදල්. මුදල් කියලා තියෙනවා රුපියල් 40000ක්. 40යි. මොකද මුදල් තමයි සාමාන්‍යයෙන් යටට මෙන්න ඕන මේ ජංගම වත්කම් ලියද්දි. ඒ කියන්නේ මේවා අපි ලියන්නේ ද්‍රවශීලතාවයකට කියලා මම කියවනේ. සරලවම දේ මුදල් යටට ලියා ගන්න මතක තියාගත්තා නම් හරි. අවසන් තෝගේ මේවා පැටලුණාට ප්‍රශ්නයක් නැහැ.
ඊට පස්සේ බැංකු ශේෂය රුපියල් 12000යි. ඒක ටිකක් උඩින් දාමු. බැංකු ශේෂය චුට්ටක් බලන්න නංගිමලි බැංකු ශේෂය තියෙන අපිට බැර පැත්තට. එහෙනම් නංගිමලි බැංකු ශේෂය බැරයි කියලා කියන එකේ තේරුම තමයි අපේ ගිණුමේ තියෙන්නේ නිකන් හොඳ ශේෂයක් නෙමෙයි නරක ශේෂයක්. තේරුම අපි බැංකුවෙන් බැංකු අයිරාවක් අරන් තියෙනවා. අපි බැංකුවෙන් පොඩි ණයක් අරන් තියෙනවා. ඒක තමයි ශේෂය බැර වෙන්නේ. එහෙනම් ඒක ජංගම වගකීම් වලට යනවා බැංකු ශේෂය. එහෙම නැත්නම් ඔයාලට අයිරාව කියලා ලියන්න පුළුවන්. බැංකු අයිරාව රුපියල් 12000යි. එන්න ඒ වගේ තැන් හරියටම බලා ගන්න නම් ඉමල් ඒවා හොඳට ක්ලික් කරගන්න වෙනවා. ඊට පස්සේ දුන් වට්ටම් ලද වට්ටම් තියෙන්නේ. අනිවාර්යයෙන් දුන් වට්ටම් 1200යි ඒක වියදම්. දුන් වට්ටම් රුපියල් 1200යි. ලද වට්ටම් රුපියල් 2700යි 2.7යි. එතන පේනවා ඇති කියලා. මොනවා යටලොක් තියෙනවා නම් අහන්න නම් ඉමල්ලි. ඉතින් දැන් 2020 ප්‍රශ්න පත්‍රයේම ප්‍රශ්න ටික මම එක එක වීඩියෝ එකකින් ඔයාලට දානවා ඉස්සරහට. ඒ වගේම channel එකේ තව ලොකු දේවල් ටිකක් දාන්න බලාපොරොත්තු වෙනවා. බලමු ඉතින් ඔයාලගේ සහයෝගයත් ඕනේ දිගටම දැන් අවුරුද්දක් විතර මාත් එක්ක හිටියාම subscribersලා 10000 පැන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාලගේ support එක නිසාම තමයි බොහොම ස්තුතියි ඒකට. ලදවට්ටම් හරි ඊට පස්සේ අපි යන් ජංගම නොවන වත්කම් ටික දාගෙන යන්න. දීලා තියෙනවා ඉඩම් සහ ගොඩනැගිලි කියලා. අපි ඒකට ඉඩම් කියලා මම දාන්නම්. මෙතනින් ඉඩම් හා ගොඩනැගිලි කියලා අපිට දීලා තියෙනවා ලක්ෂ 4ක් පිළිවෙලට. ඒකල සමුච්චිත ෂය මුකුත් දීලා නැහැ. ඒ කියන්නේ නම් ෂය නැහැ. එහෙනම් ලක්ෂ 4ම තමයි. එහෙනම් මේ ටික ෂය වෙන්නේ නැහැ. එච්චරයි. මේ ගාන ලේසි. ෂය නැහැ මේ අවුරුද්දේ. ඒ නිසා ඒක ලේසි. ඊට පස්සේ ප්‍රචාරණ වියදම්. ප්‍රචාරණ වියදම් රුපියල් 20000යි. ප්‍රචාරණය වැටෙන්න නම් ඉමල්ලි බෙදා හැරීමේ වලට රුපියල් 20000යි. ප්‍රචාරණය. right ප්‍රචාරණය හරි ඊට පස්සේ තියෙනවා ඔන්න බලන්න 108ක බැංකු ණය කියලා දීලා තියෙනවා. නම් ඉමල්ලි මුලින්ම අපි ඒක කරන්නේ මෙන්න මෙහෙමයි. අපි ජංගම නොවන වක්කීම් වල මේක දාගමු 108යි බැංකු ණය. ඕක මුලින්ම දාන්න ඕනේ මෙතනින් කීයද රුපියල් ලක්ෂයයි. මේ 108යි කියලා කියන්නේ නම් ඉමල්ලි බැංකු ණයක් ගත්තාම අපි යාලට පොලියක් දෙන්න ඕනේ. මේ දීලා තියෙන මේ වාර්ෂික පොලිය 108ක වාර්ෂික පොලියක් අපි ගෙවන්න ඕනේ මේ බැංකුවට. එතකොට දැන් පොඩ්ඩක් හිතලා බලන්න. එහෙනම් ලක්ෂයට 108ක් කීයද නම් ඉමල්ලි රුපියල් 8000ක් අපි බැංකු ණය පොලිය ගෙවන්න ඕනේ. ශේෂ පරීක්ෂම බලන්න කොහේ හරි අපි ගෙවලා තියනවද බැංකු ණය පොලිය කියලා කොහෙවත්. අපි ගෙවලා නැහැ. අපි ගෙවන්න ඕනේ 108ක් රුපියල් 8000ක් අපි බැංකු ණය පොලිය ගෙවන්න ඕනේ. ශේෂ පරීක්ෂමේ ගෙවලා නැහැ. ඒකේ තේරුම අපි බැංකු ණය ගෙවන්න ඕනේ. ඒක මූල්‍ය වියදමක්. බැංකු ණය පොලිය ගෙවන්න ඕනේ. බැංකු ණය පොලිය රුපියල් 8000යි. මේක ගෙවලා නැහැ. ඒ නිසා ගෙවිය යුතු බැංකු ණය පොලිය මේකත් ගැළපිල්ලක්ම තමයි ඒක ඇතුලේ හැංගිලා තිබ්බේ. ගෙවිය යුතු බැංකු ණය පොලිය රුපියල් 8000යි. මේක අනිවාර්යෙන් කරන්න ඕන නම් මෙතන ලකුණක් තියෙනවා. ඊළඟට තියෙන්නේ ප්‍රාග්ධනය රුපියල් 3,80,000යි. මං හිතන්නේ ඒක 1 ප්‍රාග්ධනය වෙන්න ඕනේ. ඒගොල්ලෝ අපිට එහෙම දීලා තියෙන්නේ බලමු. මොකද සාමාන්‍යයෙන් උතන ප්‍රාග්ධනය කියලා දෙද්දි අපිට දානවා 1 ප්‍රාග්ධනය කියලා දානවා. ජනවාරි 1 වෙනිදාට ප්‍රාග්ධනය කියලා දානවා 308යි. මං හිතන්නේ මේ තියෙන්නේ ඒක තමයි. ඒක වෙන්න ඕනේ. අපි බලමු ගණන් හදලා දැන් බැලන්ස් වෙනවද කියලා. එහෙනම් අපි කරගෙන යන්න මෙන්න මෙතනින් තමයි පටන් ගන්නෙ. විකුණුම් පිරිවැය මේ ටික එකතු කරනවා 0.5යි 9යි 7යි 3යි 379.5යි. ඒකෙන් මේක අඩු කරලා මෙන්න මෙතන දානවා අපි මුළු විකුණුම් පිරිවැය විදිහට. අපිට එනවා නගිමල් විකුණුම් පිරිවැය එහෙනම් 347.5යි. ඒ කියන්නේ 3,47,500ක් එනවා. එතකොට 4,80,000න් ඔය ගාන අඩු කරාම 4,80,000න් අපිට 347.5ක් අඩු කරාම අපිට එනවා 1,32,500ක් එනවා අපිට දල ලාභය විදිහට. ඊට පස්සේ අපි ඒකට වෙනත් ආදායම් ටික එකතු කරනවා. මෙතන ඉන්නේ 7.7යි. ඒ දෙක එකතු කරමු. මෙතන 2යි එකක් ඉතුරුයි 8යි 9යි 10යි මිදුනම එකක් ඉතුරුයි 4යි 140.2යි 1,40,200යි අපිට දැනට ආපු ආදායම. වීදම් ටිකත් එන එකතු කරගෙන යමු නංගි මල්ලි. මෙතන 23.2යි මෙතන 25යි මෙතන
8යි. ඔය ටික විතරයි වියදම් ටික. ඔය වියදම් වර්ග 3 එකතු කරලා මෙතන ලියන එකයි දැන් ඊළඟට කරන්නේ. 23.2යි 25යි 8යි අපිට එනවා 56.2ක්. මේවා වියදම්. එහෙනම් මේ ආදායම් වලින් වියදම් ටික අපි අඩු කරාම අපිට එනවා ශුද්ධ ලාභය. එහෙනම් අඩු කරන්න 140.2කින් 56.2ක් අඩු කරන්න ඔයාට එනවා රුපියල් 84000ක ශුද්ධ ලාභයක්. 84000ක ශුද්ධ ලාභයක් එනවා. ඔය 84000 ඔයා ගිහලා දාන්න ඕනේ ප්‍රාග්ධනයට යටින්. මෙන්න මෙතනින් දාන්න එකතු කරා ශුද්ධ ලාභය 84යි. දැන් බලමු අපි ගාන හරියට හදලා නම් දෙපැත්ත බැලන්ස් වෙන්න ඕනේ. මෙතන එනවා මුළු ජංගම නොවන වත්කම් වෙනවා 450යි. 4,50,000යි. ජංගම වත්කම් ටික එකතුව අපිට එනවා අපි බලමු 10යි 2යි එකක් ඉතුරුයි 10යි 11යි 112ක් එනවා. 112ට අපි මේ ටික එකතු කරාම 2යි 6යි 5යි 562ට තමයි මේක සමාන වෙන්න ඕනේ. 562ට මුළු වත්කම් වෙනවා. එහෙනම් මෙතනත් එන්න ඕනේ 562. අපි බලමු ඒක එනවද කියලා. එහෙනම් හිමිකම් ටික එකතු කරමු. මෙතන එන්නේ 12න් 2 දැම්ම එකක් ඉතුරුයි 9යි 3යි 392යි. මෙතන 100යි. මෙතන එනවා 8යි 2යි බිඳුවයි එකක් ඉතුරුයි 6යි 7යි 70යි මෙතන එන්නේ 50යි 60යි 70යි. අපි දැන් එකතු කරලා බලමු මේ ටික 392යි 100යි 70යි එකතු කරාම එනවා 562ක්. අපිට ඒ කලින් ආපු උත්තරය මෙනවා නංගිමල එනවා 5,62,000ට තමයි මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය සමාන වෙන්නේ. මේ 2020 O level ප්‍රශ්න පත්‍රයේදී මේකේ ෆොටෝ එක මම ගෲප් එකට ගෲප් එකට නෙමෙයි ඇප් එකට දාන්නම්. ඇප් එකේ පාස් පේපර් ඩිස්කෂන් කියන කැටගරි එකට දාන්න නංගිමල. ඉතින් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න අදම 2020 නංගිලා මලට ගොඩක් දේවල් වෙන්න තියෙනවා. 2021 නංගිලා මල්ලට ගොඩක් දේවල් වෙන්න තියෙනවා ඇප් එකෙන් සහ channel එකෙන් සහ වෙබ්සයිට් එකෙන්. ඉතින් දිගටම මාත් එක්ක ඉන්න මාත් එක්ක හිටපු හැමෝටම බොහොම ස්තුතියි මෙච්චර කාලයක්. එහෙනම් නංගි මල්ලි ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම හම්බ වෙනකම් මාත් එක්ක ඉන්න නම් පරිස්සමින් ඉන්න. ජය වේවා.